නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අවිප්පටිසාරී උතුම් ධර්ම දේශනා මාලාවේ වැඩිපුර අපි මහන්සි ගත්තේ ගොඩාක් අයගේ හිතවල විවිධ හේතු මත පසුතැවීම් තියෙනවා. එතකොට මේ පසුතැවීම් සමහර විට කයින් වෙච්ච යම් අසංවරයක් නිසාත් සමහර අයගේ හිත පසුතැවෙනවා. ඒක හිතේ ස්වභාවය. වචනෙන් වෙච්ච අඩුපාඩුවක් නිසාත් සමහර අයගේ හිත පසුතැවෙනවා. ඒක හිතේ ස්වභාවය. ඒකයි මේ අඩුපාඩුවක් වෙන්න නොදී වචන රැකගන්න කියලා බුදුරු දේශනා කරන්නේ. ඒකයි පින්වත්නි. අඩුපාඩුවක් වෙන්න නොදී කය රැකගන්න කියන්නේ ඒකයි. අන්තිමට මොකද විපිලිසර බව නිසා, පසුතැවීම නිසා සමහර විට ඒ කෙනා සසරේ දුකටපත් වෙනවා. සමහර අය ඉන්න සීල් රකින්න සමහර විට. සීල් රැක්කත් පින්වත්නි සමහර අය ධර්ම මාර්ගය දියුණු කරගන්න බැරි වෙනවා. තව මේ හිත කඩාගට වැටෙන තව ප්‍රශ්නයක් තියෙනවා ජීවිතේ. ඒ තමයි මේ කය පිළිබඳ වැටහීමක් නැතිකම. තමන්ගේ හිත තුළ තමන්ගේ කය පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ අවබෝධය නැතිකමත් පොඩ්ඩක් ඇති හිත කඩා වැටෙන්න හේතුවක් වෙනවා. එතකොට මේ කය මුල් කරගෙන සමහර අනේ ඉස්සර කය මෙහෙම තිබුණා, අයියෝ දැන් මෙහෙමනේ තියෙන්නේ. ඉස්සර මම හොඳට ඇවිදලා කියලා ගියා, දැන් මට ඇවිද ගන්න බෑනේ. සමහර අය නිතර කියන එකක් ඕක. ඉස්සර හොඳට මම මේ විදිහට කටයුතු කළා, දැන් මේක කරගන්න බෑනේ. ඔන්න ඒ ගැන හිත හිතා කනස්සල්ලෙන් ඉන්නවා. මේ කය වචනය සංවර වීම නිසා හෝ වේවා, මනස සංවර වීම නිසා හෝ වේවා, මේ සමහර අයට තියෙනවා, සමහරලාට මානසික දෝෂ තියෙනවා. මේ මනසේ හටගත්තු දෝෂ නිසා සමහර අය පහුතැවිතවි ඉන්නවා. සමහර අය අනේ පින් කරගන්න බැරි වුණා කියලා පහුතැවිතවි ඉන්නවා. සමහර අය ලස්සන රූපේ වෙනස් වුණා කියලා පහුතැවිතවි ඉන්නවා. සමහර අය සීතල ඉඳලා රස්නෙට ආවන් අම්මෝ අමාරුයි කියලා එතන පහුතැවිතවි ඉන්නවා. රස් ඉඳලා සීතලට ගියන් එතන පහුතැවිතවි ඉන්නවා. බඩගින්න පිපාස ඉදිරියට කඩම් වැටෙනවා. මේ හැම මානසික කඩම් වැටීමක්ම නිවන් මඟට බොහෝ බලපානවා පින්වත්නි. නිවන් මඟට බොහෝ බලපානවා. මොකද මේ ජීවිතයේ යථාභූත ඥානයේ සිතක් තුල ඇති කරවන්න හරි දුෂ්කරයි කඩම් වැටෙන හිත තුළ. ඒ කියන්නේ ගොඩාක් දැන් සම වයසට ගිය අයට සමහරවල් ධර්මය අවබෝධ කරන්න බොහෝ අපහසුතාව වෙන්න හේතුවක් වෙලා බවට පත් වෙනවා ඒක. සමහර අයගේ කය වචනය සංවර වීම නිසා ඒ හටගත්තු පහුතැවීම. සමහර අයගේ කායික වශයෙන් පොඩි වෙනස් වීමක් නිසා ඇති වෙන කඩාගෙන වැටීම. මේ විවිධ අයුරින්. ඒ නිසා අද දවසේ ඔබට කියලා දෙන්නේ මේ කායිකව පුංචි වෙනස් වීමක් නිසා, කායිකව සිදුවන විපර්යාසයක් නිසා, නැත්තම් කයට විවිධ ඇති වෙන තාඩන පීඩන නිසා හිත කඩාගෙන වැටෙන විදියත්, හිත කඩා නොවැටෙන විදියත් ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්න. මේ කරුණ මේ නකුල පිටුව කියන සූත්‍රය තමයි පින්වත්නි ඉස්මතු කළ දක්වන්නේ. ඒතර මේ නකුල පිටුව ගෘහපතිතුමා බොහොම ධර්මයේ හැසිරෙන්න උනන්දු වෙලා මහන්සි ගත්තු කෙනෙක් ගිහි ජීවිතේ.
ඒ නකුල මාතාවත් එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඉන තැනට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් අනේ දිරා ගියපු කයක් තියෙන කෙනෙක්නේ. දැන් අර මේ වයසට ගිහිල්ලා කියන කතාව දැන්. අර ටික තියෙන බොහෝම අනේ වයසක කෙනෙක්නේ මහලුණු කෙනෙක්නේ. සෑහෙන වයසයි ජීවිතේ දැන් අනේ අවසන් භාගයට ඇවිල්ලා ඉන්නේ. රෝගී ශරීරයක් අනේ මට දැන් තියෙන්නේ. හැමතිස්සෙම මොකක් හරි ස්වාමීනි අසනීපයක් ලෙඩ වෙච්ච ගමන්මයි කියනවා. ඉතින් ස්වාමීනි මට හිතේ සතුට වඩවන අනේ ස්වාමීන් වහන්සේලා නිතර දකින්නවත් අඩු ගන්න යන්න හම්බෙන්නේ නැහැ කියනවා. මේ තියෙන අසනීපත් එක්ක. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනේ මට ඒ නිසා සුදුසු අවවාදයක් කරන්නසේක්වා. අන්න බුදුරජාණන් දැන් මේ අවවාද කරන්න හදන්නේ ඇයි? දැන් මෙතුමට තියෙනවා නේ දැන් අසනීප වෙලා ඉන්නේ, කය එල්ඩ වෙලා තියෙන්නේ. මට සංඝයා දකින්න යන්න විදියක් නැහැ. හිත හිතා ඉන්නේ. ඒ මානසික පසුබෑම කඩා වැටීම නැති කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඊට පස්සේ දේශනා කරන පින්වත් ගෘහපතියගේ එහෙම තමයි. පින්වත් ගෘහපතිය මේ කය කියන්නේ ඉතින් ලෙඩ දුක් හැදෙන දෙයක් නෙමෙයි. මම භාග්‍යතුන් වහන්සේ හරි ආශ්චර්යයි නේද? මොකද ඒක සාමාන්‍ය දෙයක් බවට පත් කරලා කතා කරනවද? මේ කය ඉතින් හරියට නිකන් මේ සිවුම් කටුවකින් වැහිලා තියෙන බිත්තරයක් වගේ නෙමෙයි. සිවුම් කටුවකින් වැහිලා තියෙන බිත්තරේ ස්වභාවය මොකද්ද? කොහේ හරි තැනකින් පොඩ්ඩක් හරි සිදුරු වුණොත් පොඩි හරි ගැට්ටනයක් ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? අන්න ඇතුළු දියන් දේවල් ටික ගලාගෙන යනවා. ඒ වගේ තමයි මේ ශරීරය. පොඩ්ඩක් නැත්තම් ඇති. සීතල පොඩ්ඩක් වැඩි වීමම ඇති. රස්නේ පොඩ්ඩක් වැඩි වීමම ඇති. කන බුන කෑම ටිකේ රටාව පොඩ්ඩක් වෙනස් වීමම ඇති. මේක ඕජාව ගල්ලා පල්ලෙහාට වැක්කිරලා යන්න. නැද්ද බලන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඉතින් පැත්තකටලා අඬ අනේ මට ඉලිට බහින්නත් නෑ අයියෝ මට කන්නත් නෑ හරියට. මට නැගිටින්නත් නෑ හරියට. ගමනක් බිමනක් යන්නත් නෑ හරියට. අනේ මට බණ ටිකක් අහන්නත් නෑ හරියට. කියලා ඔන්න කන්දොස් කිරියාව. නැද්ද බලන්න. එතකොට බුදුරජාණන් ලස්සන කාරණාවක් ඉස්කත් මිස්මතු කරන ඉතින් මේ බිත්තරයක් වගේ මේ සිවුම් කටුවකින් වැහිලා තියෙන බිත්තරයක් යම්සේද මේ ශරීරෙත් ඒ වගේ ඉතින් ගෘහපති ඉබදු ශරීරයක් පරිහරණය කරමින් මොහොතකට හරි මේ අනේ නිරෝගී බව ගැන යම් කෙනෙක් උදන් අනනවා නම් ඒක ඉතින් අඥානකම විනා ගෘහපතිය වෙන මොකද්ද කියලා ඇහුවා. එන ඒක මොකද්ද එහෙනම්? අඥානකම. ඒ ශරීරයෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම නේද? මොකද්ද? බිත්තර කටුවකින් සිවුම් කටුවකින් වැහිලා තියෙන බිත්තරේ කොච්චර පරිස්සම් කරන්න ඕනද? ඒක බිත්තරේ ස්වභාවය. ඒ වගේ තමයි. එහෙනම් මේ පඨවි ධාතුව කියන්නේ හරි සුළු මොහොතෙන් වෙනස් වෙනවා. අපේ කේස් ලොම් නිය පුතු දත් ධම්මස්නාර සුළු මොහොතෙන් වෙනස් වෙනවා. ඒක මේ හොඳට තියෙනෝ මේ කඩාගෙන වැටෙනවා පින්වත්නි. හරි පුදුමයි මේක. ලී කැටියක් ඇති වෙන්න සුළු මොහොතයි යන්නේ. ලී කැටියක් ඇති වෙන්න සුළු මොහොතයි යන්නේ. ඒ වගේ මේ කයේ පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ වෙනසක් ඇති වෙන්න සුළු මොහොතයි යන්නේ. එහෙම සුළු මොහොතෙන් වෙනස් වෙන කයක් දරාගෙන ඒක වෙනස් වෙද්දී අපි අඬනවා නම් අහෝ ඒක අඥානකම තමයි අපේ. කියන කාරණේ තමයි මෙතන මේ භාගතුන් වහන්සේ ඉස්මතු කරන්නේ. දේශනා කරනවා ඒ නිසා ගෘහපතිය ඔබ මෙහෙම හික්මෙන්න. මොකද්ද? මට අසනීප වලින් දුක් විඳින කයක් තියෙන්න පුළුවන්. ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति. අනේ කය ලෙඩ වෙච්චාවේ. හැබැයි ඒකට යට වෙලා මගේ හිත ලෙඩ වෙන්න දෙන්නේ නැහැ කියලා ඔබ හික්මෙන්න බලන්න කොච්චර ගම්බීර ශ්‍රේෂ්ඨ වචනයක්ද කියලා. බිත්තර කටුවකින් සිවුම් කටුවකින් වැහිලා තියෙන බිත්තරේ ස්වභාවය මොකද්ද? වෙනස් වෙන එක. එහෙනම් ඒ වෙනස් වෙන කය වෙනස් වෙච්චාවේ. හැබැයි හිත
හිත වෙනස් වෙන්න දෙන්නේ නැහැ. හිත වෙනස් වෙන්න දෙන්නේ නැහැ කියලා ඔබ හික්මෙන්න කිව්වා. පුරුදු වෙන්නකෝ ඒකට. එහෙම අදිෂ්ඨානයක් හිතේ උපද්දන්න කිව්වා. අර කාලයක් බණ අහලා ශ්‍රද්ධාව දිනු කරපු ශ්‍රාවකෙක් නේ පින්වත්නි. ඉතින් නකුලපති ගුරුපතිතුමාට හිත පිනා ගියා. පිනා ගියා. බලන්න මේ ශ්‍රද්ධාව දිනු වුණාට පස්සේ ප්‍රඥාව වැඩුවට පස්සේ සිත දිනු කළාට පස්සේ තියෙන රැකවරනේ. දැන් අද වයසක බොහෝ අප්පච්චිලාට ඕව කිව්වහම මොකද වෙන්නේ? කඳුළුත් හලනවා. කිව්වහම කඳුළු හලනවා. ගාණක් නැහැ මෙහා මුදුරන්ට අපි කියන්නේ. දුකක් නැහැ. සෙනෙහසක් නැහැ. ඒකනේ යෝගේ වචන කියන්නේ කියලා. කියන්නේ නැද්ද? කියනවා. ඒතර ඒගොල්ලෝ කැමති මොකේද? අනේ එහෙමද? අර ඒගොල්ලන්ගේ ලෝකෙට අපිත් කිඳා බහී කියලා තමයි බලාපොරොත්තුව. අනේ අප්පච්චි ඉතින් මොකද කරන්නේ? අපිත් අඬ අඬ හිටියොත් හිතනවා අන්න ෂෝක් හාමුදුරුවෝ. නැද්ද බලන්න? ඒකේ නිදහස් වෙන තැනට කතාවක්, සිතිවිල්ලක්. අර අල්ලු ගොඩේම අල්ලුම තවරගෙන ඉන්නමයි කල්පනාව තියෙන්නේ. ඒකෙන් නැගිටින්න කල්පනාවක් අදහසක් හිතේ පහළ වෙන්නේ නැහැ. බලන්න ගෘහපතිතුමා වයසක මිනිස්සයා හිත පිනා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ අවවාදය අරගෙන සතුටටපත් වෙලා සතුට වැඩිකමට බුදුරජාණන් වහන්සේ වන්දනා කළා, පැදගුණුත් කළා. පැදගුණු කළා. ඉතින් ඊට පස්සේ පින්වත්නි පැදගුණු කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ හොයාගෙන ආවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට දැන් ඊ ගාවට එනකොට ඉන්ද්‍රිය පුදුම ප්‍රසන්නයි, පිනා ගිහිල්ලා. අර පොඩි බණ පදේ පිනා ගිහිල්ලා. දැක්කනේ ධර්මීය ආශ්චර්යය. ශ්‍රද්ධාව දිනු කරපු චරිතය ආශ්චර්යය. වයසට ගියත් සතුටින් ඉන්නකේ රහස මේක තමයි. වයසට ගිහිල්ලත් සතුටින් ඉන්න ආස නම් මේක කරගන්න. මොකද්ද? කය ඔහේ වෙනස් වෙච්චාවේ හිත කඩම් වැටෙන්න දෙන්නේ නැති වෙන විදිහට අපි ජීවිතේ යම් ප්‍රතිපදාවක් තුළ ඉන්න ඕන. අවුරුදු 20 21 කොල්ලෙකුට මේක ඇහුනොත් මේක හිතට ගත්තොත් ඩිංග පුරුදු කළත් අවුරුදු 40ක් 45ක් වෙනකොට හොඳ දියුණු වෙච්ච හිතක් හදාගන්න පුළුවන් කෙනෙකුට. ඉතින් ඊට පස්සේ අහනවා පින්වත් ගෘහපති ඔබගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි නෙව. මොහොනේ පැහැ පිරිසිදුයි බබලනවා නෙව. ඉතින් මේ අද බුදුරජාණන් වහන්සේගෙන් උතුම් ධර්ම කතාවක් අහන්න ලැබිලා හැඩයි කිව්වා. දැක්ක නේද? දැක්කනේ රහත් මුනිවරේ හඳුනනවා දැන් මේ ඉන්ද්‍රිය ප්‍රසන්න බවට හේතුව. ස්වාමිනේ ඇත්තේ මෙහෙම නොලබී තියෙන්නේ කොහොමද? මම දැන් බුදුරජාණන් වහන්සේ ගාව ඉඳලා ආවේ කිව්වා. එන මොන වගේ දහම් කතාවක්ද සිද්ධ වුනේ? ස්වාමිනේ බුදුරජාණන් වහන්සේ ගාවට මම ගියාම අර විස්තරي ඔක්කොම කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවවාද කළා කිව්වා මේ ඔන්න ඔය විදියට ස්වාමීන් ධර්ම කතාව නම් වූ අමෘතයෙන් අනේ මං අභිෂේක කළා කිව්වා. ඒ වගේ තමයි දැනුනේ. දැන් අභිෂේක කරනවා කියලා කියන්නේ මොකද? ඔයගොල්ලෝ දැකලා සමහර විට. අර අපි පැන්වක් කරලා අභිෂේක කරනවා කියලා කියන්නේ අර. එතකොට ඒ වගේ මේ නකුලපිටු ගෘහපතිතුමාට හිතුවේ හිත නිවන හිත සිසිල් කරන අමා ධර්මය නම් වූ පැනින් තමන් අභිෂේක කළා කියලා තමයි හිතුනේ. එච්චර උදාර වෙනසක් ඇති වුණා අර බණ පදේ අහලා. ඊට පස්සේ කියනවා මේ කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වත් ගෘහපතිය ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශරීරය අසනීප වලින් පීඩා විඳිනකොට ලෙඩ වෙද්දී හිත ලෙඩ වෙන්නේ කොහොමද? ඊළඟට ශරීරයට විවිධ අසනීප කොච්චර ආවත් හිත ලෙඩ නොවි තියාගන්නේ කොහොමද කියලා ඔබ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ නැද්ද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මට ඒක එච්චර ඒ වෙලාවේ කල්පනාවක් ආවේ නැහැ කිව්වා. අනේ සාරිපුත්තයන් වහන්සේ අනේ මේක පැහැදිලි කරනවා නම් කොච්චර ශෝක්ද කියලා ඇහුවා. කොච්චර ශෝක්ද කියලා ඇහුවා. එහෙනම් ගෘහපති අහගන්න කිව්වා. බලන්න මේ ගැඹුරු ධර්මය. වයසට ගිහිල්ලා
මේ චිත්ත පීඩාවකින් ආව මිනිස්සුෙකුට කියපු ලස්සන කතාවක්. අද බොහෝ වයසක අයට මේ වගේ බන ඔළුවට යන්නේ නැහැ. එච්චර මේ ජීවිතේ ගොඩක් අය එන අවුල් කරගෙන තමයි ඉන්නේ. සමහර අය සීල් රැකලා ඒකෙන් එක්ක මහා ලොකුවට හිතට අරගෙන ධර්මයක් අහන්න කැමති නැහැ. සමහර දානේ පොඩ්ඩක් දීලා වයසට යනවා මං දන් දුන්නා කියලා ඒක පුරා ජීරෝ කියා ඉන්න බණ ටිකක් අහන්නේ. පින්කම් ටිකක් කරගත්තු උන්දේ ඊට පස්සේ හිතා ඉන්න මොකද්ද? හරි මං පින්කම් කරගෙන ඉන්නේ කියලා බණට ගැඹුරු බණක් අහන්නේ. මොනවා හරි ගුණ සමහර අය ගුණීට ඇවිල්ලත් සමහර අය සමහර විට හොඳ රැකියාවක් කරලා ගෙවල් දොරවල් හදාගෙන යුතුයකම් කරලා ඒකින් අදිමානට පත්ලා ඉනු හරි මමත් දැන් කෙනෙක් බණ අහන්න හිත නැමෙන්නේ. එහෙම අයට වෙන විපත තීරුම් ගන්නට. ඊට පස්සේ කියනවා කතංච ගහපති ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝත. ගෘහපතිය මේ අසනීප වෙලා අසනීප වලින් මේ කය පීඩා විඳිද්දි යම් කිසි කෙනෙකුගේ හිත කිපෙනවා නම් හිත ලෙඩ වෙනවා නම් අහෝ මල් ලෙඩ වුණා අනේකවද්ද මේකෙන් නැගිටින්නේ මෙහෙම හිත හිතා කෑ ගහ දුකටපත් වෙලා ඉන්නව නම් ඉන් අදහසෙන් පිටුවත් නේ අසනීපයක් උනම් බෙහෙත් ගන්න ඕන. නමුත් අය බෙහෙත් ගනිද්දි සමහර අය සම්පූර්ණ මන් දැකලා තියෙනවා අසනීප වෙච්ච එකම මුළු ජීවිතේම කඩම් වැටෙන සමහර අය. සමහර වයස 70යි. ඒත් හිතන අම්මෝ මට වෙච්ච වැඩක්. ඉතින් මං කොහොම වයසේ හැටියට ඉතින් කොහොම සිද්ධ වෙනව තමයි. එච්චර වයසක් නැහැනේ අපි ආමුදුරනේ කියනවා. කීයද? 70යිලු. නේ ඒ තා අපච්චිට එතකොට මේ මොකද වෙලා තියෙන්නේ? 70 වයසක් නෙමෙයි. තව කල්ප තාම හිතන් ඉන්නේ බද්දර යවුවනේ කියලා. ඕම් බලන්න වැඩි. එතකොට කියනවා පින්වත් ගෘහපතිය ඔන්න බලන්න කය ලෙඩ වෙද්දි හිත ලෙඩ වෙන කට්ටියගේ ස්වභාවය. කවුද? අසුතවා පුතුජනෝ. අසෘතවත් පුතජන කෙනෙක් ඉන්නවා. අරියාණං අදස්සාවේ. එයා ඉතින් මොකද වෙන්නේ? ආර්යයන් වහන්සේලා දකින්න කැමැත්තක් නැහැ. අපි සංඝයා දකින්න අපි ගියා කියලා අපි දහම් කතාවකින් කරුණු කිව්වොත් මේ සංඝයා දකින්න යන්නේ නැහැ ආයි. ගියාට පස්සේ කොහොමද මහත්තයා මොකද කළේ? ජොබ් එකක් කළාද? රට හිටියද? ගෙවල් හැදුවද? ළමයි හැදුවද? කී දෙනෙක් ඉන්නවද? ඒ පුරා ජීවිතය හැවුවොත් ඒ හැමදෙරු හොඳයි. ඔන්න අද මිනිස්සු කැමති ඒවා. කැමති ඒවද මිනිස්සු? දහම් කතාව කරනවා ආයි පැත්ත යන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ආර්යයන් වහන්සේලගේ දර්ශනේ ඒ පුතජන ජීවිතයට අහිමි වෙනවා. ඒක පුතජන බව. ආර්ය ධම්මසකෝ විද. ඒ වගේම තමයි ආර්ය ධර්මයට මොකද වෙන්නේ? යාගේ හිත පහදින්නේ අදක්ෂයි. පහදිනවනම් පුදුම දක්ෂ බවක් තියෙන පින්වත්නි. ආර්ය ධම්මේ අවිනීතෝ. ඒ වගේ මේ කියන ආර්ය ධර්මයටත් තේරුම් ගන්න දක්ෂ නැහැ. හික්මෙන්න දක්ෂ නැහැ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධම්මස්සකෝ විදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂයෝ ප්‍රිය නැහැ. ඒ සත්පුරුෂ ධර්මයට හිත පහදින්නේ. එකතු වෙන්නේ. ඒ කෙනාගේ හිතේ ඒකට හේතුව කුමක්ද? ඒ කෙනාගේ හිතේ ස්වභාවය තමයි මෙන්න මේක කුමක්ද? රූපං අත්තනෝ සමනුපස්සති. එයාට රූපෙ ලෙඩ වෙන එකක්, ජරාවට පත් වෙන එකක්, මැරෙන එකක්, වෙනස් වෙන එකක් කියලා අවබෝධයක් නැහැ. එයාගේ හිතේ හැඟීම තියෙන රූපේ මොන වගේ කියලාද? ආත්මයි කියලා. ආත්මයි කියලා කියන්නේ මොකද්ද? කියන්නේ වෙනස් වෙන්නේ නැහැ මේක. කියන හැඟීම එයාගේ හිත ඇතුලේ බැසගෙන ඉන්නේ. ඒ නිසා තමයි වයස 70ට පත් වුණා හිතෙන්නේ වයස නෑ තාම. වයස නෑ. දැක්කනේ රූපං අත්තනු සමුනුපස්සති කියන කාරණේ හිතට බැසගත්තට පස්සේ වෙන වැඩි. වයසට යනවා කියලා හිතෙන්නේ. ඊළඟට කියනවා කොහොමද? රූපවන්තම් වාත්තාන. මේ ආත්මයක් තියෙනවා. හැබැයි ආත්මය හැදලා තියෙන රූපේ. වෙනස් වෙන්න දෙයක් තියෙනවා. ඒක හැදලා තියෙන රූපේ.
ස්ථිර සදාකාලික දෙයක් තියෙනවා. ඒක හැදලා තියෙන රූපෙන් කියලා ඊට පස්සේ හිත ඇතුලේ රූපේ ගැන මහා අධි탁ෂේරුවේ හිත බැසගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි අත්තනිවා රූපං. ඒ වගේම තමයි මේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මය ඇතුලේ තමයි මේ රූපය හිර වෙලා තියෙන්නේ. සමහර සර්ව බලධාරී දේව සංකල්පෙත් තියෙන්නේ මේවත් එක්ක තමයි. ඇයි? සදාකාලික කෙනෙක් ඉන්නවා. ඒ සදාකාලික කෙනාගේ යටත් තමයි අපි ජීවත් වෙන්නේ. අපි උපද්දන්නේ එයා. මැවුම්කාරය එයා. එයාට ඕන හැටියට තමයි අපි ඉන්න වෙන්නේ. එයා නිසා තමයි අපි ලෙඩ වුණොත් ලෙඩ වෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම අර ස්ථිර සදාකාලික දිනගේ විශ්වාසනීය කෙනාගෙන හැමදාම ඉතින් වැඳ වැඳ යාඥා කර කර ඉන්න හිතනවා ඊට පස්සේ. ඊළඟට කියනවා රූපස්මින් වාත්තාන. සමහර අයගේ හිතවල හැඟීම බලවත් තියෙනවා කොහමද? මේ රූපේ ඇතුලේ බැසගත්තු ආත්මයක් තියෙනවා, සැරිසරා යන ආත්මයක්. මෙන්න මේ විදි වැරදි සිතිවිලි ටිකක් හිත ඇතුලේ පළපදියම් වෙලා තියෙනවා. එහෙම පළපදියම් වෙලා තියෙනකොට මොකද වෙන්නේ? අහං රූපම් මම රූපන්ති. අන්න ඒ කිනාගේ හිතේ තියෙන කොහමද? මම තමයි රූපේ ගැන ඇති වෙන්නේ මේක මම කියලා. රූපේ ගැන ඇති වෙන්නේ මගේ කියලා. නැද්ද බලන්න. එහෙනම් අපි මේ විවහාර ගැන නෙමෙයි කතා කරන්නේ පින්වත්නි. අපි මම දැන් අපි අපේ ජීවිතේට අපි කතා කරන්නේ මම කියලා තමයි. මගේ කියලා තමයි. ඒක විවහාරයක්. මේ භාග්‍යතුන් වහන්සේ මෙතන ඉස්මතු කරන්නේ මේ විවහාර වචන ගැන නෙමෙයි. මේ හිත ඇතුලේ සැඟවිලා තියෙන ස්වභාවයක් ගැනයි මේ හිත ඇතුලේ සැඟවිලා තියෙන ස්වභාවය. ඒ කියන්නේ තමන්ගේ රූපේ විනාශ වෙන්නේ ස්ථිරව පවතින දෙයක් කියන හැඟීමත් එක්ක හිත ඇතුලේ ඒකට තෘෂ්ණාවෙන් ඒකට උපාදාන වෙලා ගැට ගැහිලා ඒ රූපේ යථාර්ථය තේරුම් ගන්න බැරි විදිහට සකස් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. තමන් සැප දුක් උපේක්ෂා විඳිනවනේ. ඒ විඳීම් ගැන හිතේ තියෙන්නේ ওই ආකාර හතරේ දෘෂ්ටියක් තියෙන. ඒවට කියනවා දෘෂ්ටි කියලා. අපි දැන් රූප හඳුන ගන්නවා, ශබ්ද හඳුන ගන්නවා, ගන්ධ සුවඳ රසය පහස හඳුන ගන්නවා, අරමුණු හඳුන ගන්නවා. මේ හඳුන ගන්න දේවල් ගැනත් හිත ඇතුලේ තියෙන ওই ආකාර හතරේ හැඟීමක් තියෙන. අපිට අර වෙන් වශයෙන් කියන්න වෙලාවමදි. එතකොට බලන්න මේ වගේ හැඟීමක් තියෙනවා. කුමද්දට සරල විදිහට ගන්නකොට මේ ආත්මය කියන හැඟීමක් තියෙනවා. සදාකාලිකව පවතිනවා. ස්ථිර පවතින ස්වභාවයක් කියලා හැඟීම තියෙනවා. ඒ වගේම තමයි චේතනා. දැන් අපි රූප සංචේතන රූප ගැන අපේ හිතේ ඇති වෙනවා. ශබ්ද ගැන ඇති වෙනවා අපේ හිතේ. ගන්ධ සුවඳ ගැන ඇති වෙනවා සිතිවිලි. රසය ගැන ඇති වෙනවා. පහස ගැන අරමුණු ගැන හිතේ සිතිවිලි ඇති වෙනවා. ඇති වෙනකොට මේ ඇති වෙන සිතිවිලි ගැන හිතට හිතෙන්නේ මේක ස්ථිර පවතින දෙයක්. මේක මේ ආයුරියම තමයි එහෙනම් සිද්ධ වෙන්නේ. හිතරෙන සිතිවිල්ල ගැන හිතෙනවා. මේක ස්ථිරව පවතින සිතිවිල්ලක්. ඊළඟට ඇහින් කනින් නාසෙන් දිවෙන් කයෙන් මනසෙන් දැනගන්න දේවල් තියෙනවා. අපි සැප දැනගන්නකොට හිතනවා මේක හරි ස්ථිර දෙයක්. දුක දැනගන්නකොට හිතනවා ඒකත් ස්ථිර දෙයක්. උපේක්ෂාව දැනගන්නකොට හිතනවා ඒකත් ස්ථිර දෙයක්. ආත්මය කියන හැඟීම තියෙනවා. මේ හැඟීමත් එක්ක මොකද වෙන්නේ? ඒ හැඟීමත් එක්ක තමයි ඒ දේවල් මම මගේ කියන බලමි මානසිකව තියෙන මේ ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ වචන වලින් විග්‍රහ කරන විදිහ හරි විස්මිතයි. ශ්‍රී සම්බුද්ධත්වයේ කියන්නේ එයයි පින්වත්නි. බුදු කෙනෙක් දකින්නකම් මේ කිසි දෙවියෙක් මාර්ය බඹුන් ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ මෙහිම විස්මිත දෙයක් අවබෝධ කරන්නේ. අවබෝධ කරන්නේ. පුදුම දෙයක් මේක. පුදුම දෙයක්. හිත ඇතුලේ මම කියන වචන ගැන නෙමෙයි අපි කතා කරන්නේ. මම කියලා මගේ කියලා ඇතිවෙච්ච බැස ගැනීමක්. තෘෂ්ණාවෙන් හටගත් උපාදානයක්. ගැට ගැහිලා තියෙන්නේ. එහෙම ගැට ගැහිලා තියෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන ඒ විදියට තමන්ගේ චිත්තසංතානය තුල හටගත්තු ගැට ගැහිමක් ගැනයි මේ ප්‍රකට කරවන්නේ. ඒ ගැට ගැහිම සිද්ධ වෙන්නේ කාගේද? අසෘතව පුතඥ කෙනාගේ.
එතකොට අසුතව පුතච්චන කෙනාගේ රූපේ හදිස්සියෙන් කෙස්වල පුංචි වෙනසක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අන්න හිත කඩාගෙන වැටෙනවා. අම්මෝ දැන් කෙස් ඉදිලා. අහෝ මගේ හම රැලි වැටිලා. අහෝ මගේ මෙන්න මේ විදිහට කය වෙනස් වෙලා, පටවි ධාතු වෙනස් වෙලා. අහෝ මං අසනීපෙටපත් වෙලා. ඔන්න යාගේ හිත ෂෝක් කරන යාට කන්ට්‍රෝල් කරගන්න බෑ. ඇයි? ඇයි? අනිත්‍ය වෙන දේ අනිත්‍ය වෙනවා කියලා හිතුවේ නෑ. හිතුවේ කොහමද? මේක නිට්ටයයි කියලා. නිට්ටයයි කියලා මුලාවේ මම මගේ කියලා හිතාගෙන ඉඳලා වෙනස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? හිතේ ගින්දර, දැවිලි, පිච්චිලි. දැන් බලන්න මේ අහෝ මට මෙහෙම රූපයක් තිබුණා. අහෝ මම මෙහෙම සැප දුක් වින්දා. අහෝ මෙහෙම දේවල් මං හඳුනගත්තා. අපේ ගේ ඉස්සර තිබුණේ මෙහෙමයි. මගේ රූපේ ඉස්සර මෙහෙම තිබුණේ මෙහෙමයි. මං කෑවේ බිව්වේ මෙහෙමයි. මගේ දරුවෝ මෙහෙම හිටියා. ඉස්සර හරි දරුවෝ හරි කීකරුයි. කියන දේ අහනවා. මහත්තයා හරි කීකරුයි. නෝනානේ ඉස්සර හරි කීකරුයි. අපේ ගම්වල මිනිස්සු ඉස්සර හරි මෙහෙමයි. ඉඩම් කඩම් මෙහෙමයි. අම්මෝ පළදාව දුන්නේ මෙහෙමයි. ඔක්කොම මේ කතා කරන්නේ කුමක් ගැනද? එක්ක රූපයක් ගැන, එක්ක විඳපු දෙයක් ගැන, එක්ක හඳුනගනිපු දෙයක් ගැන, එක්ක හිතපු දෙයක් ගැන, එක්ක දැනගනිපු දෙයක් ගැන තමයි දැන් මේ පහුතැවි තැවි ඉන්නේ. ඒ පහුතැවීම ඇති වෙන්නේ කාටද? අසෘතවත් පුතඥන කෙනාටයි කියනවා. අසෘතවත් පුතඥන බවයි කියන තැන තියෙන්නේ. දැක්ක නේද? ඔහු කොච්චර අසරණ බවක්ද? ඊට පස්සේ මොකද වෙන්නේ? වෙනස් වෙනකොට ඔහු වෙනස් ස්වභාවයකට පත් වෙනකොට ඒතර වෙනස් වෙලා යද්දී හිතේ ශෝකය, දැවිල්ල, පිච්චිල්ල, මහා පාළුව, හඬා වැටීම බලාගත්තොත් ඒ බලාගෙන ඉන්නවා. කඳුළු පෙර පෙරා ඉන්නවා. සුසුම් හලහලා ඉන්නවා. බත් ටිකක් කන්න බෑ, ඇවිද ගන්න බෑ, වැටිලා. අහෝ ඉස්සර මෙහෙම තිබුණා, අහෝ දැන් මෙහෙමයි තියෙන්නේ. එහෙම කියන්නේ නැද්ද සාමාන්‍යයෙන්? අහෝ රටට මොකද්ද වෙන්නේ? අහෝ ජාතියට මොකද්ද වෙන්නේ? අහෝ මේ ආර්ථිකයේ ඉස්සර මෙහෙම තිබුණා, අනේ දැන් ආර්ථිකය මෙහෙමයි. අනේ පවුලේ ඉස්සර මිනිස්සු මෙහෙමයි, අනේ මගේ කය මෙහෙමයි, දැන් තියෙන්නේ මෙහෙමයි. දැන් මොකද්ද තියෙන්නේ හිත ඇතුලේ? දුම්නස. ඒකත් එක්ක ඊළඟට වෛරය. ඊළඟට පරිගැනීම ඇති වෙනවා සමහර විට සමහර දේවල් වලදී. ළමයි ඉස්සර නම් මාත් එක්ක හිටියේ මම මෙච්චර වේදම් කළා දැන් බලන්න ඉන්නේ නේ. දැන් අපිට කතා කරන්නේ අපි ගැන හොයලා බලන්නේ අපි මෙහෙමයි කළේ. වෙන්නේ නැද්ද? කුමක් නිසාද මේ? රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන එක්කෝ ඒවා ආත්මයි කියලා හිතාගෙන හිටිය ස්ථිරයි කියලා. එහෙම නැත්තම් ඒ වගේ සකස් වෙච්ච ස්ථිර දෙයක් තියෙනවා කියලා හිතුවා. එහෙම නැත්තම් ඒ ආත්මය තුල ඒ පහ තියෙනවා කියලා හිතුවා. එහෙම නැත්තම් ඒ පහ තුල ආත්මයක් තියෙනවා කියලා හිතලා තමයි ස්ථිර දෙයක් තියෙනවා කියලා හැඟීමත් එක්ක ඒ පහටම සත්කාර කරගෙන හිටියා. ඒ පහම සතුටින් පිළි අරගනිමින් ප්‍රමාද වෙවි හිටියා. අන්තිමට මොකද වෙන්නේ? ඒ පහේ ස්වභාවය මොකද්ද? දැන් රූපේ ස්වභාවය මොකද්ද පින්වත්නි? රූපේ ස්වභාවය තමයි රූපේ තියෙන කේස්ලොම් නියපොතු දත් හම්මස්නහර ගොරෝසු දේවල්. ඒක පොඩ්ඩක් නැත්තම් මොකද වෙන්නේ? හදිසියෙන් පොඩ්ඩක් අපි බිම වැටුනොත් බලන්න මේ තැන් වලින් පැලිලා ලේ ගලනවා, මස් කුණු වෙනවා. කකුල් කපන්න වෙනවා, අත් කපන්න වෙනවා. වෙන්නේ නැද්ද? එක්ක සුගර් කියයි, කොලෙස්ටරෝල් කියයි, තෙල් කියයි මොනවා හරි වෙනස් වෙලා. ඒක තමයි පඨවි ධාතුවේ හැටි. ඒක තමයි ආපෝ ධාතුවේ හැටි. ඒක තමයි තේජෝ ධාතුවේ හැටි. ඒක තමයි වායෝ ධාතුවේ හැටි කියලා අවබෝධයක් නැහැ. හිතන් හිටියේ කොහොමද? මේක ස්ථිර දෙයක්. ස්ථිර දෙයක්. නැද්ද බලන්න? ස්ථිර දෙයක් කියන හැඟීම. ඊළඟ සමහරලාට විටක සැප එනවා, විටක දුක එනවා. ප්‍රිය දේවල් දකිනකොට සැප ඇති වෙනවා, අප්‍රිය දේවල් දකිනකොට දුක ඇති වෙනවා. ඒතර සමහර අවස්ථාවල උපේක්ෂාව ඇති වෙනවා. ඉතින් ප්‍රිය දේ දිනකන් සතුට තියෙයි. නමුත් ප්‍රිය දේ හැමදාම අහගාව පවත්වන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ ලබන්න බෑ. ඒක වෙනස් වෙච්ච එක මන් දුක. එහෙම නැත්නම් උපේක්ෂාව. ඒක තමයි විඳීමේ ස්වභාවය. ඇහැට පේන රූපේ හැමදාම එක විදිහට අපිට ගියල් ලස්සනට පේන් කරනවා.
අවුරුද්දක් දෙකක් යනකොට මොකද වෙන්නේ? හඳුනා ගැනීම වෙනස් වෙලා. අද උදේ හොඳට හොද්දේ පදම ගන්නවා. දවල් වෙනකොට හොද්දේ පදම වෙනස් වෙලා. ඒ රස හඳුනා ගැනීමවත්. ඒ ඇහෙන් දකින්න රූප හඳුනා එකම විදිහට පවත්වන්න බෑ. ගවුම ඇඳුම් පැළඳුමක් ගත්තත් බෑ. වාහනයක් ගත්තත් බෑ. ආර්ථිකය ගත්තත් බෑ. ඒක විදිහට හඳුනා ගන්න. සමාජය ගත්තත් බෑ. කුඹුරු වතු පිට බාහිර පරිසරය ගත්තත් එකම විදිහට ඒ හඳුනා ගැනීම පවත්වන්න බෑ. ඒව හේතුකින් පවතින හේතු වෙනස් වෙලා යනවා. කෙනෙක්ගේ ජීවිතය තුළ පවතින ගුණධර්මයක්වත් එකම විදිහට බලාපොරොත්තු වෙන්න බෑ. වෙනස් වෙලා යනවා. වෙනස් වෙන දෙයක් ගැනම වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන් හිටපු අපිට අඬන වැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. දුක් වෙන වැරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ. වෛර කරන වැරෙන්න, ක්‍රෝධ කරන වැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ පසුතැවීම් සියල්ලට හේතුව කුමක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන නැති හිතේ අවබෝධය නැතිකම. ඔන්න බලන්න පින්වත්නි හරි ආශ්චර්යයි පින්වයි. ඒවංකෝ ගහපති ආතුර කායෝ ජීවි හේතු ආතුර චිත්ත. ওই විදිහට තමයි ගෘහපතිය කය ලෙඩ වෙද්දී හිත ලෙඩ වෙන්නේ ඔය ක්‍රමයටයි කියනවා. දැන් ඔබේ කය ලෙඩ වෙලා ඉනකොට ඔබේ මනසත් කඩම් වැටිලා නම් තියෙන්නේ. ඒ මනසේ කඩම් වැටීමට හේතුව දරුවෝ නෙමෙයි. බාහිර ලෝක දෙයක් නෙමෙයි. ඒ කඩම් වැටීමට හේතුව ඒ රූප ගැන විඳපු දේවල් ගැන හඳුනගනිපු දේවල් ගැන චේතනා ගැන විඥානි ගැන අනිත්‍යයි කියලා ඔබ ඔබේ හිතට කියලා දීලා නැහැ. කියලා දීලා නැහැ. දරුවෙක් පුංචි දරුවෙක්ට මේ ලෝකේ දේවල් ගැන කියලා දෙන්නේ නැත්නම් ඒ පුංචි දරුවා හැමතිස්සෙම විවිධ අකරතැබ්බි වලටපත් වෙනවා. එහෙනම් පුංචි දරුවට අපි මොකද කරන්නේ? හැමතිස්සෙම විවිධ දේවල් ගැන කියලා දෙන්න ඕන. මේක මෙහෙමයි, මේක මෙහෙමයි. මේ විදියයි ලෝකේ ඉන්නවා, මේ විදියයි. ඒකට අර ළමයන් නිතර කියලා දෙද්දී මොකද වෙන්නේ? සමහර ළමයිගේ මනසට යනවා ඒක. එතකොට ඒ ළමයි ඒ තැන්වල බේරිලා සුවසේ ඉන්නවා. සමහර ළමයිගේ මනසට යන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ලෝකේ. මේ අනිත්‍ය ගැන කියලා දෙද්දී සමහර අය ගීතේ ඇත්ත තමයි කියලා විශ්වාසය ඇති වෙනවා. එයා ඩිංගක් හරි බේරෙන්න බලනවා. සමහර අය හිතේ ස්වභාවය මොකද්ද? කොච්චර ගුවත් ඒ විශ්වාසය කාවත් ගන්න බෑ. කාවත් ගන්න බෑ. ඊළඟ දේශනා කරන කතංච ගහපති ආතුර කායෝ හිකෝ හෝති නොච ආතුර චිත්තෝ. කය ලෙඩ වෙලා තියෙද්දී නම් එන කොතරම් වයසට ගියත් කොතරම් ලෙඩ වුණත් කොතරම් මරණාසන්න වුණත් හිත කඩම් වැටෙන්නේ. කාගේද? මෙන්න මේ කට්ටියගේ. ඉද ගහපති සුතවා ආර්ය ශ්‍රාවකෝ අන්න සුතවත් ආර්ය ශ්‍රාවකයා අරියානන් දස්සාවේ. ආර්යයන් වහන්සේලා එයා දකින්න යන්නේ ආර්යයන් වහන්සේලා. ජීවිතයේ ඇත්ත ගැන හැමතිස්සෙම කියලා දෙන උත්තරමය හොයාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? ආර්ය ධම්මස්ස කෝවිද. අන්න ඒ කියන ආර්ය ධර්මයේ නිතර අහනකොට එයාගේ හිතේ ගැන විශ්වාසයක්, පැහැදීමක්, කැමැත්තක් ඇති වෙනවා. දක්ෂ වෙනවා ඒ ධර්මය අල්ලන්න. ආර්ය ධම්මේ සුවිනීතතරි අර කියන දහමට එයාගේ හිත කීකරු වෙනවා. සත්පුරුෂයන් වහන්සේලා හොයන් ගිහිල්ලා සත්පුරුෂ ධර්මය අහද්දී සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයට එයා අවනත වෙනවා. අවනත වී අහනවා අර කොහොමද? තව මේක කොහොමද? මේ ගැන කොහොමද මම හිතන්න ඕන? මේ වගේ ප්‍රශ්නයක් ආවද කොහොමද මම කල්පනා කරන්න ඕන? අන්නේ අහනකොට දැන් මොකද වෙන්නේ? අන්න එයාගේ හිතේ ස්වභාවය දැන් එයාට අහන්න ලැබෙනවා. මේ රූපේ කියලා කියන්නේ කෙස්ලොම් නියපොතු දත්තාදී පටවි ධාතුව තියෙන. පිටසෙම සැරවාදී ආපෝ ධාතුව තියෙන්නේ. රස්නේ ස්වභාවයක් මේ ශරීරය තුළ හිර වෙලා තියෙනවා. වායුමය ස්වභාවයක් මේ ශරීරේ හිර වෙලා තියෙනවා. ඊට පස්සේ අවකාශ කොටසක් තියෙනවා. දැන් මේ නාහේ කන් වල කටේ අවකාශ තියෙනවනේ. ওই ටික තමයි මේ කයේ තියෙන්නේ. එතකොට පඨවි ධාතුව සකස් වෙන යමකින් මේක වෙනස් වෙනකොට පඨවි ධාතුව වෙනස් වෙනවා. එයා හිතලා බලනවා ඇත්තනේ ඉන්න.
ආපෝ ධාතුව හැදුනියමකින්ද හැදිච්ච දේ වෙනස් වෙනකොට ආපෝ ධාතුව වෙනස් වෙනවා. දැන් එයා නුවණින් විමස වාසය කරනවා. වාසය කරද්දි එයාට ඇති වෙන හැඟීමක් මොකද්ද? එහෙනම් මේ රූපේ ආත්මයක් නෙවෙයි. සතර මහා ධාතුන්ගෙන් හට අරන් තියෙන සතර මහා ධාතු වෙනස් වෙද්දී මේ රූපේ වෙනස් වෙලා යනවා. මේකේ ආත්මයක් නැහැ. ස්ථිර පවතින දෙයක් නැහැ. අන්න දැන් එයා ඒකට සූදානම් වෙනවා දැන්. හරි එහෙනම් මේක ස්ථිර දෙයක් නැහැනේ. මේක නම් කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නැහැ. එහෙනම් මේ ගැන ඕනට විශ්වාස තියාගන්න හොඳ නැහැ රූපේ ගැන. එයා ඒ නිසා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු කිසි රූපයක් ගැන අන්න දැන් ස්ථිර බැසගත්තු හැඟීමක් නැහැ. ඊළඟට විඳින දේවල්. එයා තේරුම් ගන්නවා මේ ඇහැයි රූපයි විඥාන එකතු වෙනකොට තමයි මේ සතුට ඇති වෙන්නේ. අප්‍රියමනාප රූපෙකුයි ඇසයි විඥාන එකතු වෙනකොට දුක ඇති වෙනවා. මධ්‍යස්ථ ස්වභාවය යුතු රූපෙකුයි ඇසයි විඥාන එකතු වෙනකොට මේ හිතේ සතුටකුත් නැහැ දුකුත් නැහැ කියලා තේරුම් ගන්න ඔයා. තේරුම් ගනිද්දී අර එයාට විඳින දේවල් ගැන ඔන්න එයාට අවබෝධයක් තියෙනවා. මේක ස්පර්ශ තියෙනකොට විඳීම තියෙනවා. ස්පර්ශ වෙනස් වෙලා යනවා. එහෙනම් මේ විඳින දේවල් ගැන සැප දුක උපේක්ෂාවල ආත්මයක් මෙතන නැහැ. ආත්මයක් නැහැ. ඊළඟ හඳුන ගන්න දේවලුත් ස්පර්ශයෙන් තමයි ඇහැ රූපය විඥාන එකතු වෙද්දී තමයි හඳුනගන්නේ. එහෙනම් මේ ස්පර්ශේ රූප වෙනස් වෙනකොට ස්පර්ශ වෙනස් වෙලා. එන හඳුනගන්න එක වෙනස් වෙනවා. එහෙනම් මේ ඒකට එයාට හැඟීමක් ඇති වෙනවා. එහෙනම් මේ හඳුන ගන්න දේවල් ගැනත් එහෙනම් ආත්මය කියලා හැඟීමක් මේකෙත් පවත්වන්න බෑ. චේතනත් එහෙම බලනකොට කල්පනා කරන ඇහැයි රූපයි විඥාන එකතු වෙනකොට තමයි මේ චේතනාවක් ඇති වෙන්නේ. එහෙනම් එහෙම ඇති වෙන චේතනාව ගැන මම කොහොමද විශ්වාස කරන්නේ? ඒක ස්පර්ශිත ඇති වෙනකන් ඇති වෙනවා, තියෙනකන් තියෙනවා, නැති උනන් නැති වෙලා යනවා. එහෙනම් මේ හිතේ ඇති වෙන චේතනාව ගැන එයා විශ්වාස කරන්නේ නැහැ. අනිත්‍ය දෙයක් වශයෙන් තේරුම් ගන්න හිතට හැමතිස්සෙම මේ කාරුණ සිහි කරලා දෙනවා එයාගේ. ඒ වගේ මේ දැනගන්න දේවලුත් එයා බලනවා. මේ දැනගන්න දේ දැනගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් නාම රූප වෙනස් වෙනකොට මේ දැනගන්න දේ වෙනස් වෙනවා. ඒතර දැනගන්න දේවල් ගැන එයා ලොකු විශ්වාසයක් තියලා මුලා වෙන්නේ නැහැ. ওই විදිහට හිතට හැමදාම එයා කියලා දෙනවා. රූපය යථා ස්වභාවය සිහි කරලා කියනවා. හරි මේ රූපෙ වෙන මෙහෙම වෙනස් වෙන එකක් කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නැහැ. විඳීම ගැන එයා හොඳට කල්පනා කරලා තමන්ගේ හිතට උගන්වනවා. විඳීම කියන්නේ මෙහෙම තියෙන එකක්. විඳීම කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නැහැ. තමන්ගේ හිතට තමන් උගන්වනවා. ඔකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙම කාලයක් උගන්වනකොට මොකද වෙන්නේ? අන්න යාට තේරුම් යනවා හිත ඇතුලේ එන රූපෙ මෙහෙම එකක්. විඳීම, හඳුන ගැනීම, චේතනා, විඥානේ, සංඥා හේතු වලින් පවතින හේතු වෙනස් වෙලා යනවා. එහෙනම් මේක ස්ථිර සදාකාලික නෑ. කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නෑ. හැමතිස්සෙම මෙයා ඉන්නේ මොකක්ද එහෙනම්? අනපේක්ෂිත වෙන්නේ කොයි වෙලාවෙ මේක වෙනස් වෙලා නැසිලා යයිද දන්නේ කියලා. ඒක නැසිලා කොයි වෙලාවෙ යයිද දන්නේ කියලා හැඟීමක් හිතේ හොඳට පළපදියම් වෙලා තියෙනව නම් එයාගේ හිත තුළ රූපය කෙරෙහි මොකද වෙන්නේ? අනවශ්‍ය විදියට සතුටින් පිළිගැනීමක්, බැස ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ග්‍රහණය වෙන්නේ. තමන්ගේ හිතේ තෘෂ්ණාවෙන් උපාදානයක් තමන්ගේ රූපෙටවත් බාහිර රූපෙටවත් වෙන්නේ. තමන් විඳින දෙයක්, මේ හඳුන ගන්න දෙයක්, චේතනාවක්, විඥානයක් කෙරෙහි තමන්ගේ හිත තුළ අනවශ්‍ය විශ්වාසයක් උපදින්නේ. ඒක කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නැහැ. ඒත් හැමතිස්සෙම නිසා හිතට සරල විදියට අපි අර මේ ළඟ දන්සභා මණ්ඩපයටත් ඔබට කියලා දුන්නේ මේ ගිරිමානන්ද සූත්‍රය. හිතට හැමතිස්සෙම පණිවිඩයක් දෙනවා. බොහොම සංසුන් වෙලා ඉඳගෙන මේ රූපය අනිත්‍යයි, වෙනස් වෙලා යනවා. අන්‍ය ස්වභාවයටපත් වෙනවා. කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නැහැ කියලා හිතට තේරෙන හැටියට හිතට උගන්වන්න ඉන්නවා. මේ විඳින සැප දුක උපේක්ෂා අනිත්‍යයි. මේ හඳුන ගන්න දේවල් කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නැහැ. අතීතේ හඳුන ගනිපු දේවලුත් වෙනස් වෙලා ගියා. දැන් පුංචි කාලේ අපිට රූපයක් තිබුණා. දැන් වෙද්දි මොකද වෙන්නේ? රූපේ මෝරා ගිහිල්ලා වෙනස් වෙලා.
තව අවුරුදු 10ක් යද්දි කොහොමද තියෙන්නේ දන්නේ නැහැ. ඊළඟ මේ විඳිනපු දේවල් පුංචි කාලේ විඳපු දේවල් දැන් නැහැ. හඳුනගන්නපු දේවල් දැන් නැහැ. හිතපු දේවලුත් දැන් නැහැ. ඒ ඔක්කොම අතීතයට ගියා. එහෙනම් වර්තමානයේ දේවලුත් කවදා හරි දවසක ඔක්කොම අනිත් වෙලා අතීතයට යනවා. එහෙනම් මේ කිසි දෙයක් ගැන ඕනවට වඩා අපේක්ෂා තියාගෙන ඇතුලේ බැසගත් දෙන්න හොඳ නෑ කියලා. එයා හිතා ඉන්නකොට හිත හරි ආශ්චර්යයි. මොකද වෙන්නේ? අනිත්‍ය නිතර සිහි කරවද්දී අර නිට්ටයයි කියන සංඥාව හිතෙන් නැති වෙලා අනිත්‍යයි කියන සංඥාව බලවත් වෙනකොට රූපේ සතුටින් තමන්ගේ පිළිගන්නේ හිත. විඳින දේවල් සතුටින් පිළිගන්නේ. ඊළඟට මේ චේතනා සතුටින් පිළිගන්නේ. විඥාන සතුටින් පිළිගන්නගෙන මුලා වෙන්නේ. ඒක නිකන් මේ වගේ අපි හිතමු දැන් ඔන්න ආගන්තුක කෙනෙක් ඇවිල්ලා අපිට අපි ගෙදර බෝඩිමක් දාලා තිනවා කියලා. ආගන්තුක කෙනෙක් එනවා යනවා. අපි ඇසුරු කරන්නේ අතේ දුරින් නේ ඇසුරු කරන්නේ. විශ්වාස නැහැ නේ. ඉතින් එනවා යනවා. අපි හිතමු අපේ ගෙවල් තියෙන ඔන්න මේ අපි හිතමු ඔන්න කඩුවෙල. අර කියන කෙනා කියනවා මම මේ උතුරු පළාතේ කියලා. අපි දන්නවද හොයන්න යනවද මොකක්වත් නැහැ. අපි දෙන්නේ බෝඩිම. ඒතර මොකද වෙන්නේ? අපි ආයෙන hina වෙනවා. එළිය පැත්තේ කාමරයක් තියෙනවා දෙනවා. බොහොම විපරමින් ඉන්නේ යා ගැන. එච්චර හිත බැස ගන්න දෙන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැහැ. ඇයි අපිට විශ්වාස නැහැ? ඇයි ඇවිල්ලා යන කෙනෙක්? ඇවිල්ලා යනවා කියන්නේ මොකද්ද? ඒ දේ අනිත්‍ය දෙයක් එතකොට. එහෙනම් රූපේ දිහත් කොහොම තමයි බලන්න ඕන. විඳින දේවල් දිහත් කොහොමද? අනුන්ගේ දෙයක් විදිහට බලන්න කියන. බෝඩින් කාර්යය දිහා බලන විදිහට බලන්න ඕන. තේරෙනවද? විශ්වාස කරන්න හොඳ නැහැ. තමන්ගේ රූපේ ගැනවත් විශ්වාස කරන්න හොඳ නැහැ. කොහිලා වෙනස ඉදන්නේ නැහනේ. ඔහොම බලද්දි මොකද වෙන්නේ? අර දුරස් ඇසුර නිසා වුණ කාලයක් ගියා අර මනුස්සය නෑවිල්ල ඉන්නවා. අපිට ගානක් තියනවද? ගානක් නෑ. ඇයි? අපි හිටියේ දුරින්. එහෙනම් ඒ වගේ තමයි. අපේ රූපයත් එක්ක අපි දුරින් ඇසුරු කළොත් අපි විඳින දේවල්, හඳුන ගන්න දේවල්, හිතන දේවල්, දැනගන්න දේවල් ගැන දැනගෙන ඒ වෙලාවට කටයුතු කරනවා. හැබැයි දුරින් අපි හිත තියාගෙන ඉන්න ඕනට විශ්වාස කරන්නේ නැහැ. එතන මොකද වෙන්නේ? බැසගන්නේ. බැසගත්තේ නැත්නම් මොකද වෙන්නේ? හිත කම්පා වෙන්නේ. ඒ වෙනස් වුණා කියලා. අර මිනිස්සයා නොගිය කියලා ඊට පස්සේ උන කට්ටිය කතා වෙනවා. ඒකනේ අපි විශ්වාස කරේ නැත්තේ. ඒකනේ මම ළඟ ඇසුරට ගත්තේ නැත්තේ අනිත් එක්කෙනා කියනවා. ඒකනේ මම ගේ ඇතුළටවත් ගත්තේ නැහැ මිනිස්සයා. තව එක්කෙනෙක් කියනවා. හිනාවි බොහොම ලස්සනට කතා කරනවා එතකොට. ඇයි ඒ? එයා ගියා කියලා ගාණක් නැහැ කට්ටියට. ඒ වගේ තමයි පින්වත්. බාහිර දේවල් ගැනත් එසේනම් අහෝ මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන ආශ්චර්යයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන අනිත්‍ය කියන සංඥාව හැමතිස්සෙම හිතට කියලා දෙනකොට තමන්ගේ හිත විසින් තමන්ගේ රූපේ ගැන වේවා බාහිර රූපේ ගැන වේවා විඳින දේවල් වේවා හඳුන ගන්න දේවල් වේවා සිතන දේවල් වේවා දැනගන්න දේවල් වේවා හැම දෙයක් ගැනම තමන්ගේ හිත මොකද වෙන්නේ? නොඇලී විරාගී බවින් තමයි කියන ඇසුරු කරන්නේ. එහෙම ඇසුරු කරනකොට මොකද වෙන්නේ? ඒ රූපේ වෙනස් වුණා කියලා හිත කඩන් වැටෙන්නේ. ඒ විඳින දේවල් වෙනස් වුණා කියලා හිත කඩන් වැටෙන්නේ. හැබැයි අපි හිතමු දැන් යම් කඩාවැටීමක් වුණා කියලා දැන් මේ නකුළු පිටු ගෘහපතියට වගේ තමයි පුංචි දහම් කරුණක් ආපු ගමන් මොකද වෙන්නේ? ටක් ගාලා හිත හදා ගන්න පුළුවන්. ඒ ඔස්සේ වෛර, ක්‍රෝධ, පලිගැනීම් යන්නේ නැහැ. අන්න එහෙම සුන්දර හිතක් තියෙනවා. බලන්න එන කොච්චර වයසට ගියත් සතුටින් ඉන්න ආසනම් මේක තමයි කරන්න ඕන. පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන දරුවනේ. මොකක් කරන්නද? මේ තමන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන එහෙම නැත්නම් ඒක තේරෙන්නේ නැත්නම් ඇහෙන් දකින රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ අරමුණු ගැන නැත්තම් තමන්ගේ ඇස කන නාසය දිවකය මනස ගැන හැමතිස්සෙම හිතට උගන්වන්න මේක අනිත්‍යයි. මම කියලා මේක පිළි අරගෙන වැඩක් නැහැ. මගේ කියලා මේක බැසගෙන ඉඳලා වැඩක් නැහැ. රැවටිලා ඉඳලා වැඩක් නැහැ. බුද්ධ ආදී උතුමන් වහන්සේලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන ඉඳලත් අහෝ මේ ශරීරය
පටවි ධාතුවත් එක්ක මහා පට පොළොවට එකතු වුණා. බලන්නේ ඔක්කොම පුදුම දෙයක් මේක. ඒ ජීවිත අනිත්‍ය වෙලා ගියා. මේ ලංකාව ගත්තොත් එහෙම රහත් මුනිවරු කොච්චර හිටියද? ඒ සියලු ජීවිත මොකද වුනේ? අනිත්‍ය වෙලා ගියා. මන්දිර මහ පොළොවට සාධාරණ වෙලා ගියා. මේ සියලු ජීවිතවල මහ පොළොවට කොටසක් එකතු වෙනවා. ජලයට කොටසක් එකතු වෙනවා. මේ රස්නෙට කොටසක් එකතු වෙනවා. වාතේ හුල හමන් යන හුලකට කොටසක් එකතු වෙලා යනවා. ඔච්චරයි. මේක හිත හැමතිස්සෙම සරලව කියලා දෙන්න. සරලව කියලා දෙද්දී මොකද කාලයක් ගියාට පස්සේ කය වෙනස් වෙනවා. හිත තැති ගන්නෑ. දුකටපත් වෙන්නේ. ශෝකයටපත් වෙන්නේ. අහෝ ඉස්සර මෙහිම කයක් තිබුණා. අනේ මට වෙච්ච වැඩක්. මං කොච්චර ඉස්සර නිරෝගීද? මං දුවනවා ඉස්සර පැයක්. මං කුඹුරු යනවා ඉස්සර. මෙච්චර මං අක්කර ගණන් කුඹුරු කොටනවා. අහෝ මට වෙච්ච වැඩක්. අන්නේ පහුතැවිල්ල යාට නෑ. ඒ පහුතැවිල්ල යාට නෑ. අනේ ඉස්සර අපේ ගම මෙහිමයි තිබ්බේ. අප්පා වෙච්ච වැඩක්. ඒ පහුතැවීම යාට නෑ. ඉස්සර මේ විදියට අහෝ මේ කන බොන දේවල් කොච්චර රසද? අනේ දැන් ඒව නෑ නේද? ඒ පසුතැවීම ඔහුට නෑ. එන පසුතැවීම නැති සොඳුරු ජීවිතයක් කුමක් සිහි කිරීම තුළින් ඇති වෙනවද පින්වත්නි? අනිත්‍ය සංඥාවෙන්. ඊතර පින්වත්නි අපිට භවභෝග සම්පත් කොච්චර තිබුණත් රටක් රාජ්‍යයක් මොනව ලැබුණත් අනිත්‍ය වේදී දුකටපත් වෙනවනම් පසුතැවෙනවනම් අඬනවනම් ඒ සියල්ල නැති කරන තැන තමයි අනිත්‍ය සංඥාව. ඒකයි බුදුරජාණන් වහන්සේ වේලාම සූත්‍ර දේශනා කළේ මහා දානිකටත් වඩා මාර්ගඵලලාභී ශ්‍රාවකයන් දෙන දානි මහත්ඵලයි. මාර්ගඵලලාභී ශ්‍රාවකයන් දෙන දානට වඩා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දෙන දානි මහත්ඵලයි. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දෙන දානට වඩා මේ කුටි විහෙර විහාර පූජා මහත්ඵලයි. ඊටත් වඩා මහත්ඵලයි කිව්වා පහන් සිතින් තෙරුවන් සරණ යන එක. ඊටත් වඩා මහත්ඵලයි කිව්වා පහන් සිතින් පන්සිල් රකින්න එක. ඊටත් වඩා මහත්ඵලයි කිව්වා මෛත්‍රී භාවනා. ওই සියලු දේවල් අතර අග්‍රම ඉහළින්ම ඉන්න මහත්ඵල වෙන එක මත අනිත්‍ය සංඥාවයි කිව්වා. එයි ඊට පහළ තියෙන ඔක්කොම දේවල් පුරුදු කරලා යම් කෙනෙක් යම් තැනකට යනවද? ඒ කිනාට හැබැයි අනිත්‍ය සංඥාව සිහි කළ නැත්නම් එයාගේ කය ලෙඩ වෙද්දී එයාගේ හිත දුකටපත් වෙන එක වළක්වන්න බෑ. හැබැයි මොනවා නැති වුණත් යම් කෙනෙක් අනිත්‍ය සංඥාව සිහි කළ තියෙනවා නම් එයාගේ කයට මොනවා වුණත් එයාගේ හිතට නම් මුකුත් කරන්න බෑ. රහත් මුනිවරු වැඩ සිටියේ අයුරින්. සර්වඥයන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයේ ඒ අයුරුයි. ඒ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයේ අසුරිය බලන්න. ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් අවබෝධය සරණ යන්න. ඒ ධර්මයේ සංඝයා ශ්‍රාවක සංගරුවන සරණක් කරගන්න. පිහිට ලැබෙන තැනක් බවට පත් කරගන්න. මේ අනිත්‍ය සංඥා මානසිකාරය හොඳට සිහි කර සිහි කල්පනාවෙන් දවස ගත කරන්න මහන්සි ගන්න. අතුපතු ගාද්දී අනිත්‍ය සිහි කරන්න. ගෙදර දොරේ වැඩපළ උයද්දි පිහද්දි කවුරුත් නැති වුණාට කමන්නේ. කවුරුත් නැති වුණාම තමයි ලේසි අනිත්‍ය සිහි කරන්න සමහර විට. මොකද ගොඩක් අය කවුරුත් නැති වුණාම අඬ ඉන්නෝනේ. මම මේ කියන්නේ කවුරුත් මේ නැති විදිහට පලා යනවා කියන එක නෙමෙයි. අඬන්න දෙයක් නැහැ. ඒ වෙලාව පාවිච්චි කරන අනිත්‍ය සිහි කරන්න. මේක පුරුදු කරගත්තොත් ඔබට ඒකාන්ත විපිලිසර බව නැති කරන ක්‍රමය එක තමයි පින්වත්නි. ඒ නිසා මේ පින්වත් සිල් දනාට අපි ආශිර්වාද කරනවා. නිෂ්ඨාවට පත් වෙන මේ විපිලිසර බව නැති උදාර ජීවිතයක් කොතරම් වයසට ගියත් සැහැල්ලු සිතින් ඉන්න ආසනක්. මෙන්න මේ උදාර මානසිකාරය දියුණු කරගෙන සැහැල්ලු සිතින් වාසය කරන්න මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හොඳයින පින්වත්නි, අද දවසේ මේ ධර්ම ශ්‍රවණයේ මසෙන් රැස් කළ උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනං කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් මේ පින් අනුමෝදන් වේවා. විස්කන්ධේ පුතු සතුටු සිතින් මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් සතුටු සිතින් අනුමෝදන් වේවා. විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරා සතරවරන් රජදරුවන් ඇතුළු සෙම්පත් දෙවිවරු
ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සියලු දෙව් බඹුන් මේ පින් සතුට සිතින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින්න සියලු දෙවිවරු මේ පින් සතුට සිතින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මයේ අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපෙන මහා සංඝරුවන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන දිව්‍ය උපකාර කරත්වා. උතුම් ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස්වන උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සිව්පසින් අනුග්‍රහ කරන සියලු දෙනාට, කුඩා කළ සිට උපකාර කළ සියලු දෙනාට, සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.